මොහොත්තමපිචේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහාසුප රසං යථාති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මේ පින්නතුන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්ත ගාථා රත්නයයි මම මුලින් සිහිපත් කරන්නට යෙදුණේ. ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ තමයි මේ ගාථා රත්නේ සඳහන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලාට. තව විදිහකින් කියනවා නම් බද්ධවග්ගීය භික්ෂූන් වහන්සේලාට තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලැබලා බරණැස ඉසිපතනාරාමේදී මංගල ධර්ම දේශනාව සිදු කරන්න යෙදුණා. ධර්ම දේශනාවෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඉසිපතනෙම වස් සමාදන් වුණා. මේ මංගල ධර්ම දේශනාව වෙලාවේ කොයිතරම් ප්‍රමාණයක් නිවන් අවබෝධ කරන්න ඇද්ද? සඳහන් කරනවා පින්නතුනි, බ්‍රහ්ම රාජවරු 18 කෝටියක් කියලා. දෙවියන්ගේ නම් සීමාවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. මිනිස්සුන්ගේ එක්කෙනයි. මිනිස්සු එක්කෙනයි, දෙවියන්ගේ සීමාවක් නැහැ. බ්‍රහ්ම රාජයෝ 18 කෝටියක්. නිවන් අවබෝධ කරවලා භාග්‍යවතුන් වහන්සේ ඉසිපතනෙම වස් සමාදන් වුණා. මේ වස් කාලේ නිමා වෙනකොට ශාසනයේ භික්ෂූන් වහන්සේලා පිරිස කොච්චරක් වෙනවද? 69යි. භාග්‍යවතුන් වහන්සේත් එක්ක 69යි. යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54යි. යසකුල පුත්‍රයාත් එක්ක 55යි. පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා එතන ඉන්නවා 59. 60යි. භාග්‍යවතුන් වහන්සේ 61 නමක් වෙන්නේ එතකොට. වස් කාලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කරවනවා. මේ 69 භාග්‍යවතුන් වහන්සේත් උරුවෙල් දනව්වට වඩිනවා. ඒ වඩින ගමනේදී තමයි එක්තරා කපු හේනක භාග්‍යවතුන් වහන්සේ ටික වෙලාවක් විවේක ගන්න. එහෙම අවස්ථාවක තමයි මේ තරුණ රාජකුමාරවරු 30 දෙනෙක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ. මේ 30 දෙනාම රජවරු. කාට ඥාතිත්වයක් තියෙන රජවරුද මේ? මේ 30 දෙනාම කොසල් රජුරුවන්ගේ ඥාතිත්වයක් තියෙනවා. ඊටාම ප්‍රියමනාප රූප දරන, ආරෝහ පරිණාහ සම්පන්න දේහ දරන, මනා ඥානයකින් පොහොසත්, සංසාරෙත් බොහෝම පින් කරලා තියෙනවා. එනිසා හොඳ දැනුමක් තියෙනවා. හොඳ ප්‍රඥාවක් තියෙනවා. පාණ්ඩිත්‍යයෙන් යුක්තයි. එක දවසක් විනෝද වෙන්න යන්න කල්පනා කළා. විවේක ස්ථානයක් හොයා. ගම් ඉවුරක විනෝද වෙන්න තමයි මේ පිටත් වුනේ.
මේ 30 දෙනාගෙන් එක් අයෙකුට බිරිඳක් හිටියේ නැහැ. ඒ නිසා ඔහු බෙසඟනක් තමයි එදා දවසට යොදාගන්නේ. මුදල් ගෙවලා යොදා ගන්න කාන්තාව. මේ අය දවස පුරා විනෝද වෙලා නාගන්න තීරණය කරපු අවස්ථාවක අර කුලියට ගත්ත කාන්තාව ගලවලා තියාපු ඇඳුම් ආභරණත් අරගෙන මේ අය දාලා පලා ගියා. මේ පිරිස ඇය හොයන්න පටන් ගත්තා. කපු හේන පුරාම හොය හොයා විදිනවා. එහෙම මොහොතක තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් මේ අය ඇහුවේ, ස්වාමීනි, කාන්තාවක් මේ පැත්තෙන් ගියා දැක්කේ නැද්ද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නද? නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා, දරුවනි, කාන්තාවක් හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එකද? මේ අය බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ, ස්වාමීනි, කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක හරි වටිනවා කියලා. දරුවනි, එහෙනම් ඉඳගන්න. ආය බුදුරජාණන් වහන්සේත් එක්ක වෙන කතාවකට ලැබුණාද? ස්වාමීනි, මේ මොහොතේ ඇය හොයන එක වටිනවා. ඇය අපේ සමහර ඇඳුනුත් අරන් ගිහිල්ලා, ආභරණත් අරන් ගිහිල්ලා, ඇය හොයලා ඇඳුම් ආභරණ ටික අරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නම් කියලා එහෙම කතාවක් කියනවාද? එහෙම නැත්තම් ඔබ වහන්සේ මොනවා කියනවාද? මේ වෙන වැඩකට අපි යෙදිලා ඉන්නේ කියලා කියනවාද? එහෙම තමන් ගැන හොයන එක නම් වටින්නේ දරුවනි වාඩි වෙන්න. පුදුම කීකරුකමක්. අපි රස්සාවට යන ගමන් අපිට ඔහොම කිව්වොත් එහෙම නිමාඩු දාන්න බෑ කියන, රස්සාවට නොයා බෑ කියන, හවස එන්නම් කියලා කියන, අපිට කාරණා ගොඩක් යෙදිලා තියෙනවා. ළමයා ඉස්කෝලේ අරගෙන යනකොට කිව්වොත්, ළමයා ඉස්කෝලේ දාන්න පරක්කු, විභාගයේ ළඟයි, මේ ආදී නොයෙක් දේවල් කියනවා. වෙනතනේ පේනවද ශ්‍රද්ධාවන්තයන්ගේ අපේ තියෙන වෙනස? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, නිවන වෙනුවෙන් මොනවද අත්හරින්න බැරි? මේ ජීවිතේ ඊටාම තරුණ වයසේ ඉන්න පිරිසක්. අනික බොහොම බල සම්පන්නයි, සියලු දෙනාම රජවරු. මහා පුදුම කීකරුකම. ඒ කීකරුකම පිළිබඳව විස්තර සඳහන් වෙන්නේ කොහෙද? ඇයි මෙහෙම කීකරුකම? මොන පුරුද්දටද මේ කීකරු වෙන්නේ? දන්නව නේද කොහෙද විස්තර තියෙන්නේ මේ ගැන? එච්චර කීකරුනේ ඇයි කියන එකට විස්තර තියෙන්නේ මහා තුණ්ඩිල කියන ජාතක කතාව. පේනවද සංසාරේ සම්බන්ධතාවය? ඒ කියන්නේ ඈත අතීතයේ ඉඳලම අපි මහ බෝසතාණන් වහන්සේ එක්කවත් ලොකු සම්බන්ධතාවයක් තිබ්බේ නැද්ද? අපි ඒ කරුණු ටිකක් අද සාකච්ඡා කරන්න උත්සාහ කරමු කාල වේලාවත් එක්ක. මේ කුමාරවරු භාග්‍යතුන් වහන්සේ ළඟ නතර වුණා. ඒ අයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහලා මේ කුමාරවරු 30 දෙනාම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා ලැබුවා. මේ 30 දෙනා අතර ප්‍රතඥය නම් නැතුව ගියා. යම් දවසක භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා රහත් වෙන දවස එනකම් මේ 30 දෙනා අතර ප්‍රතඥයෝ හිටියෙත් නෑ. මේ 30 දෙනා අතර රහතන් වහන්සේලා හිටියෙත් නෑ. ඉහළම ඵලයක් ලැබුවා නම් ඔය කාලය තුල අනාගාමී වුණා. පල්ලහැම අය හිටි සෝවාන් කියන ආර්ය මට්ටම.
පෘථග්ජනයොත් නැහැ, රහතන් වහන්සේලාත් නැහැ. මේ තමයි බද්ධවග්ගීය වහන්දය කියලා කියන්නේ. එහෙම නැත්නම් පාවෙය්‍යක භික්ෂූන් කියලා කියන්නේ උන්වහන්සේලාට. මේ අය ශාසනයට ඇතුල් කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ කොහාටද වඩින්නේ? ඊට පස්සේ තමයි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තුන්බෑ ජටිලයන් හොයාගෙන භාග්‍යතුන් වහන්සේ ඇදී. එහෙනම් මෙන්න මේ පිරිසට තමයි මේ ධර්ම කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ. ඊට පස්සේ මේ පිරිස නිසා තමයි කටිනය අතුරන්න අනුදැන වදාළේ. අද මේ කාලේ මේ පින්නතුන් ඊටාම සතුටින් බොහොම ශ්‍රද්ධාවෙන් ඊටාමත්ම උනන්දුවෙන් සිදු කරන කටින පින්කම. මේ පින්කම අනුදැන වදාළේ මෙන්න මේ වික්ෂුන් වහන්සේලා නිසා. කටිනයක් අතුරනවා කියන එක අනුදැන වදාළේ උන්වහන්සේලා නිසා. අපි ඒ කාරණාවත් ටිකක් සාකච්ඡා කරමු. ඒ පැවිද්දෙන් කොච්චර කාලයක් ගිහිල්ලාද? විනතනි මේ කරුණ හරි ගැඹුරෙන් කතා කරන්න තියෙන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ තමන් ගැන හොයන එක වටිනවා කියලා මේ අයගෙන් උත්තරයක් ආවහම එහෙමනම් වාඩි වෙන්න. ඒ වචනේට කීකරු වෙලා වාඩි වුණා. ඒහි භික්ෂුභාවයෙන් ශාසනයට ඇතුල් වෙච්ච මේ භික්ෂුන් වහන්සේලා රහත් වෙන්නේ කොච්චර කල් ගිහිල්ලාද? කොහොමද 20 අවුරුද්දකින් පස්සේ. අපි කොහොමද එහෙම කියන්න පුළුවන්කම තියෙන්නේ අපිට? යන්තම් ශාසනයට භික්ෂුන් වහන්සේලා ඇතුළු වෙන කාලෙ මේ පළවෙනි වසනිමා වෙලා ධර්මචාරිකාවේ වඩින ගමන ආරම්භ කරලා භික්ෂුන් වහන්සේලා එකතු වෙන මොහොත නෙමෙයි. එහෙනම් මේ 39 එකතු වෙච්චාම ශාසනීය භික්ෂුන් වහන්සේලා කොච්චරද? 90යි. තවම ශාසනයේ මුලමයි. විනය ශික්ෂාපද පැනෙව්වේ අවුරුදු කීයකින් පස්සේද? 20කින් පස්සේ. එහෙනම් භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපදයක් හැටියට භාග්‍යතුන් වහන්සේ මේ විනය පොතේදී පෙන්වන්නේ කටින පිළිබඳව. එතකොට කටිනයක් අනුදැන වදාරන්න දේශනා කළේ 20 අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේලා රහත් වෙන්න ඉච්ඡර කල් ගත වෙලා තියෙන බව නේද? සසර කොයි තරම් සූදානම් වෙලා හිටියත් මනාව ප්‍රාර්ථනා පිහිටවන එක කොයි තරම්නම් වටිනවද? ඒ නිසා පින්නතනි මේ ප්‍රාර්ථනාව පිළිබඳව කරුණු විශේෂයෙන් අපි දැනගෙන තියෙනවා. අපි ප්‍රාර්ථනාව පිළිබඳව නැවත සාකච්ඡා කරමු කියලා දවසක් කතා කළා. අපි දවසක මේ පිළිබඳව විශේෂයෙන් නැවත සාකච්ඡා කරමු. මොකද නිවන් දකින්න යන ගමනට මේ ප්‍රාර්ථනාව හරි වටිනවා. යසකුල පුත්‍රයාටත් රහත් වෙන්න හුඟක් වෙලා කල් ගියාද? යසකුල පුත්‍රයාට කොච්චර කල් යනවද? වරුවයි. බාහන වෙනස මේ භික්ෂූන් වහන්සේලාට අවුරුදු 20කට ආසන්න කාලයක්. නමුත් යසකුල පුත්‍රයාට වරුවයි. ගිහි ගෙදර කලකිරිලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආපු යසකුල පුත්‍රයාට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අහලා සෝවාන් වුණා. ඊළඟට යසකුල පුත්‍රයා හොයාගෙන තාත්තා ආවා. තාත්තා එනකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා තාත්තට යසකුල පුත්‍රයාව නොපෙනෙන්නේ. මොන තරම් අනුකම්පාවක්ද කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැති. යසකුල පුත්‍රයාත් නොදන්න දෙයක්
මෙතන භාග්‍යතුන් වහන්සේ දන්නවා. තාත්තට ධර්ම දේශනා කරනකොට පුතා රහත් වෙයි කියලා යසකුල පුත්‍රයා දන්නේ නැහැ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් පුතා මෙතන පෙනෙන්න හිටියොත් තාත්තා උත්සාහ කරන්නේම පුතා ගෙදර එක්ක යන්න. තාත්තා පුතා ගෙදර එක්ක යන්න උත්සාහ දරන එක නවත්තන්නත් ඕනේ. තාත්තට බණ කියහම පුතා කොහොමවත් ගෙදර යන්නෙත් නැහැ. තාත්තා පුතා ගෙදර ගෙනියන්න උත්සාහ දරන්නෙත් නැහැ. තාත්තට ධර්ම දේශනා කළා යසකුල පුත්‍රයාත් අහගෙන ඉන්නවා. ඒ දේශනාව අවසානයේ යසකුල පුත්‍රයා රහත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයාව පේන්න සලස්වනවා. හැබැයි තාත්තා දැන් සෝවාන්. යසකුල පුත්‍රයාට ගෙදර යන්න කතා කරනවා. බුදුරජාණන් වහන්සේ තාත්තට සඳහන් කළේ දැන් ගෙදර යන කෙනෙක් නෙමෙයි. දැන් රහත් වෙලා ඉන්නේ. එතනින් එහාට සෝවාන් වහන්සේට කරුණු කියන්න ඕනේද? දැන් රහත් වෙලා කියන්න. අය කතා කරන්න දෙයක් නැහැ. එතකොට රහත් වෙන්න වරුවයි තුනේ. බණ දෙකයි අහුවේ. උන්වහන්සේලාගේ අපිත් වෙනස. නිවැරදිව ප්‍රාර්ථනා කරලා නැති හින්දා. මොන හේතුවකින් හරි අපි සංසාරේ මහා පුදුම භාග්‍යයක් ලැබුවා. බුද්ධ ශාසනයක සම්මාදිට්ඨික මිනිස්සු වෙලා ඉපදෙන්න. පුදුම භාග්‍යයක් ලැබලා තියෙනවා. හැබැයි ඉතින් ඔය භාග්යෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. තමන්ට ලැබිලා තියෙන අවස්ථාවේ වටිනකම වැටහෙන අය මේ මිනිස්සු අතර හරීම අඩුයි. ධර්ම ශ්‍රවණය කරන්න එළඹෙන අය බොහොම අඩුයි කියලා තමයි කියන්නේ. බණ අහන තැනකට එළඹුණ මිනිස්සුත් එතනත් ඉන්නේ බණ අහන අය ටිකයි. සමහර වෙලාවට ධර්ම දේශනාවකට වැඩියහම මේ ඉස්සරහින් වාඩි වෙලා ගේ ඇතුළට ඇවිල්ලා ඉන්න පිරිසක් තමයි බණ අහනවා වගේ පේන්නේ. නොපෙනෙන පැත්තේ බිත්තියෙන් එහා පැත්තේ එළියේ ගෙවල් වල දේශනාවල් වලට ගියහම ඒ කවුරුවත් එහෙම බණ අහන්නේ නැහැ. තැන් තැන් වල වාඩි වෙලා දේශනාවෙන් පස්සේ අර මිනිසු කරන සංග්‍රහය භුක්ති විඳින තුරු ඒ අය වෙන වෙන අල්ලාප සල්ලාප වල ඉඳලා ඉන්නේ. ඒ අයට ආහාර දුන්න කියලා දුන්න මිනිහට මහලුකු ප්‍රයෝජනයක් සලසන්න තරම්වත් අනුකම්පාවක් නෑ. බණ අහලා ඒ සංග්‍රහයක් භුක්ති විඳොත් සංග්‍රහ කරන කෙනාට මොනතරම් පින් සිද්ධ වෙයිද? සමහර තැන්වල එළියේ මිදුලේ පුටු තියලා තියෙනවා. මිනිස්සුන්ට වාඩි වෙලා බණ අහන්න. සමහර වෙලාවක බණ කී ඉන්නකොට පේනවා මිනිස්සු ඇවිල්ලා ඒ පුටු අරගෙන යනවා ඈතට පාර දිහාට. මේ පුටු තියලා තින්නේ බණ අහපල්ලා කියලා. නෑ ඒගොල්ලෝ පුටු ටික අරගෙන යනවා පාර දිහාට. මොන තරම් අවාසනාවන්තද? ඒ අයට ධර්මයෙන් නම් කොහොමද කියලා තියෙන්නේ? මේ ලැබිච්ච අවස්ථාවෙන් මේ ධර්මය හොඳට අහගෙන ජීවිතේ හදාගත්තේ නැත්නම් බොහොම ගැඹුරින් තමයි ඒ ගැන කතා කරලා තියෙන්නේ. මීහරකෙක් වගේ කියලා තියෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. මේ ලෝකේ කෑම තියෙන ඕන තරම්. ඒ කෑම කාලා මස් ගොඩවල් පිරීලා තියෙනවා. මස් වලින්ම පිරීලා. එල්ලෙනවා මස් සමහර අය. ප්‍රඥාවත් එහෙම පිරීලා නැහැ. ප්‍රඥාව පිරීලා. මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. මස් වැඩිලා තියෙනවා ගොනෙකුගේ වගේ. ප්‍රඥාව නැහැ. ඒකයි මේ අවස්ථාව මගේ අරගන්නේ. ආන්ගේ හින්දා පින්නතුනේ බණත් අහලා මනාව ප්‍රාර්ථනාවකුත් කරලා සංසාරේ දුකෙන් තොරව නිවනට යන්නේ
ප්‍රඥාවන්තයා කටයුතු කරනවා. මේ ගාථාවත් ප්‍රඥාවන්තයෝ ගැනම තමයි දේශනා කරන්නේ. මුහුත්ත මපිචේ විඤ්ඤු පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති දබ්බී සූපරසංගත. නුවණැති පුජ්‍යලේ මොහොතක් නමුත් තවත් නුවණැත්තෙක් සේවනය කරයි නම් ඔහු වහවහා ධර්මය අවබෝධ කරනවා. පණ්ඩිතෙක් ඇසුරු කරනකොට, ප්‍රඥාවන්තයා සත්පුරුෂෝ ඇසුරු කරනකොට වහවහා සසරින් එතර යන්නම පාර හදනවා. හරියට කොයි වගේද? හැන්ද ප්‍රඥාව නැති කෙනා කවදාවත් ව්‍යංජනයේ රස දන්නේ නැහැ. හැන්ද හැමදාම ව්‍යංජනයට බහිනවා. රස දැනුණ දවසක් නැහැ. එතකොට ප්‍රඥාව නැති කෙනෙක් පණ්ඩිතෙක් ඇසුරු කළා කියලා කවදාවත් පණ්ඩිතයාගෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. කියන වචනෙට කීකරු නැහැ. ඇහුවට ජීවිතේ ප්‍රායෝගික කරගන්නේ නැහැ. කරන්න දෙයක් නැතුවට පිරිසක් ඉන්නකොට අහගෙන ඉන්නවා. ප්‍රායෝගික නැහැ ජීවිතේ. පණ්ඩිතයාගේ වැදගත්කම දැනෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති, ප්‍රඥාව නැති අයට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් වැඩකුත් නැහැ. නමුත් ශ්‍රද්ධාවන්තයා, ප්‍රඥාවන්තයා වහවහා ඒ ධර්මයෙන් ප්‍රයෝජන ලබනවා. අති භයානක වූ සංසාරයෙන් එතර යන්න කටයුතු කරනවා. එතකොට මෙතන පණ්ඩිතයා ගැන සඳහන් කරනකොට ජීවහා සූපරසංගත. දිව වහාම ව්‍යංජනයේ රස හඳුන ගන්නවා. ඒ වගේ තමයි ඥානවන්තයෝ පණ්ඩිතයෝ ඇසුරු කරාම වහවහා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනවා. එතන ගාථා දෙකයි. එකක් තමයි දබ්බී සූපරසංගත. හැන්ද ව්‍යංජනයේ රස නොදැන ගන්නාසේ අඥාන පුජ්‍යලයට පණ්ඩිත ඇසුරින් ප්‍රයෝජනයක් නැහැ. හැබැයි පණ්ඩිතයා යම්සේද දිව ව්‍යංජනයේ රස යම්සේ හඳුනාගන්නේද පණ්ඩිතයා, ප්‍රඥාවන්තයා, ඥානවන්තයෝ ඇසුරේ ප්‍රයෝජන ලබනවා. එතකොට අපි මුලින් සඳහන් කළා මේ කුමාරවරු හරිම ප්‍රඥයි කියලා. පාණ්ඩිත්‍යයෙන් යුක්තයි. ඒ පණ්ඩිත බව නිසාම තමයි භාග්‍යතුන් වහන්සේට මේ තරම් කීකරු බව. කොච්චර බණ ඇහුවද අපි තාම සෝවාන් වුණේ නැහැ. නමුත් මේ දේශනාව නිමා වෙනකොට මේ 30 දෙනාම උසස් තැන් වලට එනවා. 30 දෙනාම සෝවාන් වුණා කියලා නෙමෙයි කියන්නේ. සමහර අය සකදාගාමී වුණා. සමහර අය අනාගාමී වුණා. සමහර අය සෝවාන් වුණා. පෘථග්ජන මට්ටමේ නම් ඉතුරුනේ නෑ කවුද? ඒකයි මහා පාණ්ඩිත්‍යයෙන් යුක්තයි කියලා කියන්නේ. එහෙම කීකරු වෙලා ශාසනයට ආපු අය එක වස් කාලෙක වස් සමාදන් වෙන්න කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ළඟම. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන සවැත් නුවරට වඩිනවා. ඒ වඩින්නේ පාවෙය්‍යක නුවර ඉඳලා. පින්නතන මේ වඩින ගමනේ සවැත් නුවරට ළඟා වෙන්න බැරුව යනවා. ගමන හරි දුරයි. පටන් ගත්ත කල් මදි. දල වශයෙන් බැලුවොත් තව 70ක්ම 60ක් විතර ආසන්නව තියෙනවා සවැත් නුවරට. මේ 70ක්ම 60 වඩින්න සාමාන්‍යයෙන් දවස් 6ක්වත් යනවා. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් දවසකට වඩින්නේ යොදුනයි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් යොදුනක් කියලා කියන්නේ 70ක්ම 16ක් කියලා තමයි අපි මේ කාලේ කතා කරන්නේ. නමුත් පින්නතනි මේ ගණනක ප්‍රමාණය අපිට ඒ තරම් වටින එකක් නෑ. මොකද මේ ගණනේ ප්‍රමාණය ටිකක් වෙනස් වෙනවා.
ජම්බුද්වීපය ගැන කතා කරනකොට යොදුන් 10000යි කියලා කියන්නේ. ලංකාව යොදුන් කීයද? ලංකාව යොදුන් 300යි. ලංකාව යොදුන් 300ක් වෙනකොට මේ යොදුනේ දුර අඩු වෙනවා. එහෙම බැලුවොත් සාමාන්‍යයෙන් යොදුනක් කියලා කියන්නේ සතපුම් 10කටත් මද අඩු වෙනවා. නමුත් මම සඳහන් කළා අපිට මේ ගණනේ එච්චරම වටින්නේ නැහැ කියලා. දල වශයෙන් යොදුනක් කියන්නේ 70ක්ම 10ක් කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ දවසකට වඩින්නේ යොදුනයි නම් ඒ කියන්නේ සාමාන්‍ය දවසකට සතපුම් 10ක් විතර භාග්‍යතුන් වහන්සේ වඩිනවා. තව දවස් 6ක් යනවා නම් සවතට ළඟා වෙන්න. ඒ කියන්නේ එහෙනම් 70ක්ම 60ක් විතර තියෙනවා. එහෙනම් දවස් 6ක් විතර ගත වෙනවා. නමුත් දවස් 6ක් විතර කල් තියලා වස් සමාදන් වෙන පෝය නැවත උදා වෙනවා. ඇසළ පෝය. ඊ타ත්ම අකමැත්තෙන් මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රදේශවල ඒ තැන්වල වස් සමාදන් වුණා. මොකද වස් කාලේ වඩින්න බෑනේ. බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපදයක් තියෙනවා. වස් කාලේ සියලු දෙනාම එක තැනක ඉන්න ඕනේ. සමහර දුතාංග දරන භික්ෂුන් වහන්සේලා ඒ කාලෙට ඇතැම් දුතාංග අත්හරින්න ඕනේ. බුද්ධ ප්‍රඥප්තියට ගරු කරන්න. මොන වගේ දුතාංගද අත්හරින්න ඕනේ? රුක්ක මූලිකාංගය. ගහක් යට නින්නේ. අබ්බෝකාසිකාංගය. මේ වගේ දුතාංග අත්හරින්න ඕනේ. හැම කෙනෙක්ම වහලයක් යටට යා යුතුයි කියන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එහෙනම් වස් කාලේ වහලයක් යට කටයුතු කරන්න ඕනේ. එදාට භික්ෂූන් වහන්සේලා කොහෙවත් වඩින්නේ නැහැ. අද වගේ නෙමෙයි ජම්බුද්වීපේට ධාරානිපාත වෙහි ඇදහැලෙන කාලේ. දෙවියෝ වැහිවස් වුණා. මිනිස්සු එක්තැන් වෙනවා. භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ විශේෂයෙන් නිවන උදෙසාම කටයුතු කරන පිරිසක්. සියල්ල අත්හැරලා ගිහිල්ලා ඉන්නේ. සියල්ලම අත්හැරලා ගිහිල්ලා නිවන උදෙසාම කටයුතු කරනවා. අපි අත්හැරියා වාගේ සාමාන්‍ය දේවල් අත්හැරලා තියෙනවා. සමහර අය රජකම අත්හැරලා ඇවිල්ලා තියෙනවා. සමහර අය හිතා ගන්න බැරි තරම් මහා ධනස්කන්ධයක් තියෙනකොට ඒ මහා ධනය අත්හැරලා ඇවිල්ලා තියෙනවා. බිරින්දෑවරු 500,000 අත්හැරලා ඇවිල්ලා. දරුවෝ විශාල පිරිසක් අත්හැරලා ඇවිල්ලා. දාසයෝ ඉඩකඩම් මේ සේරම අත්හැරලා මේ ගියේ මොකටද? සංසාරෙම අත්හරින්න හිතාගෙන ගියේ. ඒ නිසා ඒ කායින පරමාර්ථයේ වීරිය තිබුණේ මොකක් උදෙසාද? නිවන උදෙසා. එහෙම ආයත නිවන වෙනුවෙන් කටයුතු කරන්න කියලා අය අමුතුවෙන් උපදෙස් අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාවෙන්මයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ලෝක සත්‍යයට අනුකම්පාව නිසා ඔවුන්ට පින් කරගන්න ඒ තැන්වල වැඩියා. නමුත් මේ වස් කාලේ එහෙමවත් වඩින්නේ නැහැ. නිවන වෙනුවෙන්ම විශේෂයෙන් වීර්ය වඩන කාලයක්. අපේ බුදුරජාණන් වහන්සේත් බලන්න. මාස ගණනාවක්ම ලෝක සත්වයාගේ හිතසුව පිණිසම භාග්‍යතුන් වහන්සේ කටයුතු කරලා වස් කාලේ භාග්‍යතුන් වහන්සේත් එක තැනක වස් සමාදන් වෙනවා. විශේෂයක් නෙමෙයිද? ඊටාම විශේෂිත අවස්ථාවක්. වස් කාලේ වැඩි නෑ කොහෙවත්. භාග්‍යතුන් වහන්සේට හරියටම කීකරු වෙන්න නම් මේ කාලේ අපි හැමෝටම පුළුවන් නම් වස් කාලේ එක්තෙන් වෙන්න. ඒක තම තමන් උදෙසා කරගන්න මහ ලොකු යහපතක්. වැඩියෙන් භාවනා කළා, වැඩියෙන් බණ ඇහුවා, ත්‍රිපිටකයේ අට කතා අධ්‍යයනය කළා, ආධ්‍යාත්මික ජීවිතය වේගෙන් පෝෂණය කරගන්න.
මලීදේව මහරහතන් වහන්සේ වස් කාලේ ත්‍රිපිටකය අධ්‍යයනය කිරීම කටයුතු වැඩියෙන් කරලා තමයි රහත් වුනේ. වර්තමානයේ අපේ ස්වාමින් වහන්සේලාට ඒ නිදහස දෙනවා නම් හරි වටිනවා කියලා හිතෙන්නේ නැද්ද? නිදහස ලබා ගන්න ඕන. නමුත් අනික් අයට අනුකම්පා කරන්නත් වෙනවා. නමුත් වැඩියෙන් විහාරස්ථාන වලට ඇවිල්ලා අප උපස්ථාන කරලා බණ අහලා උන්වහන්සේලාට පින් සිද්ධ කරගන්න වැඩියෙන් අවස්ථාව දීලා කටයුතු කරනවා නම් ඒ නිවනට අපි තව සහයෝගයක් දක්වපු එක තමයි කරලා තියෙන්නේ. ඒ නිසා වස් කාලවල තැන සංවිධානය කරන පින්කම් එහෙම අඩු වුණාට කමක් නැති වෙයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කියහම තව කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. නමුත් ඉතින් උන්වහන්සේලටත් විවේකයක් දෙනවා නම් හරි වටිනවා. ඒ අනුකම්පාව දියාගන්න. හදිසියෙ ගියොත් එහෙම වස් කාලේ බණට එන්න වෙන එකක් නෑ කියලා. ඒකට අනුකම්පා කරන්න. මොකද මේ වස් කාලේ විශේෂයෙන් සැලසුම් කරන්න ඕනේ. ඒක අපේ හරි වටින ක්‍රියාවක් වෙනවා. වෙනතේ බලන්නකෝ ඒ සමහර පිට රටවල් වල මිනිස්සුන්ට නිමාඩු කාලේ. දැන් වැඩියෙන් නත්තල් සමරන අය මුළු අවුරුද්දම සැලසුම් කරනවා නත්තල සමරන්නේ කොහොමද කියලා. ඒ විවේකය ගත කරන්නේ කොහොමද? අවුරුද්දේ මාස ගාණක් ඒකාකාරීවම ව්‍යාපාර කටයුතු වල රැකියා කටයුතු වල අනික් දේවල් වල යෙදිච්ච අය විශේෂයෙන් ඉඩක් හදා ගන්නවා විවේක කාලේ ගත කරන්න. අවුරුද්දෙම සැලසුම් කරලා තියෙන්නේ කොහොමද විවේක කාලේ ගත කරන්නේ? ඉතින් බෞද්ධ වෙලා ඉපදිච්ච අපිත් එහෙම සැලැස්මක් තියාගත්තොත් නරකද? මාස 9ක් විතර නොයේක් ලෞකික කටයුතු වල යෙදෙනවා. මාස 3ක් විතර නිවන වෙනුවෙන් යොදන්න කැප කරන්න තියාගත්තා. මීට වඩා අපි දියුණු වෙයි කියලා හිතෙන්නේ නැද්ද? මීට වඩා මේ රට ගොඩනැගෙයි කියලා හිතෙන්නේ නැද්ද? ප්‍රඥාවන්තයන්ගේ හැටි. සිල් සමාදන් වෙලා නිවන උදෙසා වැඩියෙන් වීරිය වඩින ස්වාමින් වහන්සේලාට 3 මාසෙම ළඟ ඉඳගෙන උපස්ථාන කළා. තමනුත් සිල් මත පිහිටලා උපස්ථාන කරන නිසා මහා ලොකු ප්‍රයෝජනයක් ලැබුවා. සැලසුම් කරලා තිබුණේ වස් කාලේ කටයුතු කරන්න මෙහෙමයි කියලා. හරියට නම් බෞද්ධ ජනතාවගේ මංගල්‍යයක් තමයි වස් කාලේ කියලා කියන්නේ. හැබැයි ඒක කලබල මංගල්‍යයක් නෙමෙයි. ඒක හරි නිහඬ මංගල්‍යයක්. නිවන වෙනුවෙන් වීර්ය වඩන උත්තමයන්ගේ මංගල්‍යයක්. වස් කාලේ කියලා කියන්නේ. මේ කාලීට වඩා ටිකක් වෙනස්. නමුත් අපි එදා තැනට ආයෙ යන්න උත්සාහ කළොත් මීට වඩා වටිනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ වික්ෂුන් වහන්සේලා වස් සමාදන් වුණා. වස් 3 මාසෙම උන්වහන්සේලා මෙහෙම ගත කළා. ඊට පස්සේ වස් පවාරණය කරලා පිටත් වෙනවා බුදුරජාණන් වහන්සේ හොයන්න. සවැත් නුවරට යන්න. දැන් යන්න පාරවල් හොඳයිද? 3 මාසයක්ම වැහැලා. මඩ පිරිලා. ඒ පාරවල් උඩින් හැම වෙලාවෙම වතුර යනවා. රොන් මඩ තට්ටු ඇවිල්ලා පාරේ තැම්පත් වෙලා. සමහර තැන් වලින් පාරවල් කඩාගෙන ගිහිල්ලා ලොකු වලවල් හැදිලා. මේ පාරේ කඳුත් තියෙනවා. පල්ලනුත් තියෙනවා. ලේසි වෙන්නේ නැද්ද යන ගමන? ඇතැම්ම 60ක් විතර. අර පාරේ මිදිලා තියෙන මඩ තට්ටුවේ ලිස්සමින් කඳු ගැට ගොඩ වෙනවා කියන එක ලේසිද? ආපහු ඒ විදිහටම බහිනකොට මොන තරම් පාර අමාරු වෙන්නේ නැද්ද? අනික පින්වතුනි කැලෙන් යන්න කොහොමත් බෑ. වතුර හොඳටම වැඩි. පාර කැඩිලා වතුර සඳහන් කරනවා සමහර තැනක නිසීදන මාංශය දක්වා වතුර කියලා. ඒ කියන්නේ පසුපස ප්‍රදේශයේ තෙමෙනතුරු වතුර. ඉඳ ගන්න මස කියන එකනේ නිසීදන මාංශය කියන්නේ.
එතකොට මේ සිවුරු අඳනේ නම් හොඳටම තෙමිලා. ඔය අතරත් පොඩි පොඩි වැහි වහින්නත් ඇති. පාංශු කුල සිවුරු. මොනවද මේ පාංශු කුල චීවර කියන්නේ? තැන තැන දාලා තියෙන රෙදි කෑලි එකතු කරලා මහගත්ත චීවර. එක එක වර්ගයේ රෙදි කෑලි. සමහර ඒවාට වතුර වැඩියෙන් උරනවා. හරිම බරයි. දැන් තෙමිලා ඒ සිවුරුත් කරේ ලාගෙන මේ ගමන යන්නේ. රෑ දවල් දෙකේම තෙමුණ වස්ත්‍රයක් ගත දවටගෙන ඉන්නවා කියන එක කොහොමද කියලා හිතන්නේ? එහෙනම් මේ භික්ෂුන් වහන්සේලා මොන දුකක් විඳිනවද? නමුත් ඒ හැම දුකකටම වඩා වසෙන් පස්සේ බුදුන් දැක ගන්න එක වටිනවා කියලා හිතනවා. ඒ නිසා මේ වටිනවා. බණ ටිකක් අහගන්න එක වටිනවා. ඒකයි මේ වටින්නේ. අපිට නම් මේ කාලේ යන්තම් වලාකුලක් මුදුන් වුණා නම් බණ අහන්න යන්න බෑ වැස්ස. අපිට හිතෙන්නේ එහෙම. එතකොට උන්වහන්සේලා ගාව තිබිලා තියෙන වීරිය ඒකයි මම මුලිනුත් කිව්වේ මේ සංසාරයෙන් එතර යන්න වීරිය වඩන උත්තරමයනි අපි අතර තියෙන වෙනස කොච්චරද කියලා. උන්වහන්සේලාට රෑද දවල්ද අවුවද වැස්සද කළුවරද පින්නද ඒකක්වත් බලපෑවේ නැහැ. ඊට වඩා සසර භයානකයි. මෙහෙම තමයි 6 දවසක්ම භාග්‍යතුන් වහන්සේ ළඟට යන්නේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. දැන් අනිත් පැත්තෙන් කතා කරුවොත් මේ මෙහෙම දුක් විඳින්න ඕන පිරිසක්ද? 30 දෙනාම රජවරු. නමුත් ඒ සැප ඔක්කොම අතහැරියේ සදාකාලික සැපයක් වෙනවා. භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ ආගිය තුරුතුරු යහුවා. ටික වෙලාවක් සතුරු සාමීචී කතා බහ කළා. වස් කාලේ කොහොමද? හොඳට වස ගත කළාද? සියලු දෙනාම සතුටින් හිටියද? වැඩියෙන් බණ භාවනා කරගත්තා. සෝවාන් වෙලා හිටපු සමහර අය මේ වස් කාලේ සකදාගාමි වෙන්න ඇති. සකදාගාමි වෙලා හිටපු සමහර අය වස් කාලේ අනාගාමි වෙන්න ඇති. ස්වාමීනි අපි ඊටාම සතුටින් බොහොම සැහැල්ලුවෙන් මේ වස් කාලේ ගුණ පුරමින් කටයුතු කළා. මේ කාරණාත් සාකච්ඡා කර ඉඳලා මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි ඒ සියල්ලම හොඳින් කෙරුණා. නමුත් 6 දවසක් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන වඩින මග විඳපු දුක නම් කියලා වැඩක් නෑ. සිවුරු තෙමිල වතුරේ බැහැගෙන මඩවලවල් වලින් මඩ පිරිච්ච පාරවල් දිගේ 6 දවසක් එන ගමන නම් ස්වාමීනි පුදුම දුකක් විඳපු කාලයක් කියලා. දැන් මේ ආපු මග දිවිච්ච දුක් සහිත ස්වභාවය තමයි භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ. එහෙම කරුණ දක්වනකොට අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ භික්ෂූන් වහන්සේලා ආරමුණු කරලා දේශනාවක් කළා. මතකද අපේ අයට? ඒ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ. අන්නමතග්ග සංයුත්තේ. එතන සූත්‍ර ගණනාවක් තියෙනවා. අන්නමතග්ග සංයුත්තේ දේශනා කළේ මේ භික්ෂූන් වහන්සේලාට. කොහෙද සඳහන් වෙන්නේ? සංයුක්ත නිකායේ. මහණෙනි මේ 6 දවසක් විඳපු දුක දුකක් කියලා තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ.